මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කෑගල්ල තලගහයාය පදිංචිව සිට 2021 වර්ෂයේ නොවැම්බර් මාස 9 වැනි දින පරලෝ සැපත් වූ H.A. විජේරත්න මහතාට 2022 වර්ෂයේ පෙබරවාරි මාස 9 වැනි දිනට තෙමසක් පිරීම නිමිත්තෙන් එල්.ආර්. බිසෝ මැණිකේ භාර්යාව නිලන්ත පුතණුවන් සමන්ති දියණිය අජිත් බෑණනුවන් නිල්මිනී ලේලිය ඇතුළු මුණුබුරු මිනිබිරියන් සහ ඥාතීන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් රෝගාතුරව සිටින නිලන්ත විජේරත්න මහතාට නිරෝගී සුවය පිණිසත් දෙපාර්ශවයේම මියගිය දෙමාපියන් සහ සහෝදර සහෝදරියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිසත් එම පවුල්වල සුජීවත්ව සිටින සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මෙලොව ජීවිතය පහසුවෙන් ගත කිරීමටත් පරලොව සුගතිය පිණිසත් මෙම ධර්මදේශනය දේශනා කරවීමෙන් සහ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කුසල ධර්මයන් උපකාරී වේවා. එමෙන්ම මෙම ධර්මදේශනය සිදු කරන ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ නාහිමිපාණන් වහන්සේට බොහෝ දෙනාගේ උතුම් පින පාදවා ධර්ම කරුණු ඊතා සරලව පහසුවෙන් තේරුම් කරවීම පිණිස නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ පරිසා කතමා ද්වේ වග්ගාච පරිසා සමග්ගාච පරිසා තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ සමාජිකාවන් ප්‍රමුඛ ධර්මශ්‍රවණය සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි, තථාගත බුදු පියාණන් වහන්සේගේ මේ ඉගැන්වීම් දෙස බලනකොට මේ මිනිස් සමාජය අධ්‍යාත්මිකයෙන් සංසිඳුණු ජීවිතයක් ගත කරනවා බලාපොරොත්තුව තමයි උන්වහන්සේ ගාව තියෙන්නේ. මේක මරුණාම ලබන නිවනක් හරි අනාගත බුදුරු දෙන එකක් හරි වෙන්න බෑ. ලබාගත් ජීවිතේ අවුල්යෝල් කරන්නා වූ මූලය භාවිතා නොකිරීම තුළින් වඩාත් සුඛදායී ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය මගක් පෙන්වන එක තමයි කරලා තිබෙන්නේ. වැරදි මාර්ග ඔස්සේ බුදු සමයේ නිවන් හොයපු අය බුදු සමයේ නිවන කියලා එකක් නැහැ කියලා කියන අයත් ඉන්නවා. එහෙම නැත්නම් බුදු සමයේ නිකම්ම මේ සාමාන්‍ය ඔය 아무තු නිවනක් නෙමෙයි මිනිස්සු ටිකක් මේ වැරදි කරන එක වළක්ව ගන්න හදාගත්ත නීති එකක් කියලා කියන අයත් ඉන්නවා. ඒකට නැති නීතිපතක් හදන යනවා මෙතර ත්‍රිපිටකයක් ඕන නැහැනේ. නමුත් මේවා තිබෙන ගැඹුර පිළිබඳ පරිශන විමර්ශනය නොකලාය කියන නොගැඹුරු කතාව ඔක්කොම ලබාගත් ජීවිතය තුළ මිනිස්සුන්ට සැපගෙනත් දෙන්න උපන් ශාස්ත්‍රයේ බුදුවරයා කියලා කියන්නේ. ලබාගත් ජීවිතේ වුන් ගෙනියන කෝණේ බැල්මේ වැරද්ද නිසා වුන්ට මේ ජීවිතේ දුක විසින් ආක්‍රමණය කරනවා. ඒක පන්නලා දාලා ලබාගත් ජීවිතේ මරණය පිළිබඳවත් බයකින් තොරව ජීවත් වෙන්න උගන්වන දහමක් මේකේ පවතින්නේ. මේ පිළිබඳ විග්‍රහයන් සඳහන් කරන සූත්‍ර අතර මේ අංගුත්තර නිකායේ ද්වික නිපාතයේ පවතිනවා පිරිස් පිළිබඳ විස්ග්‍රහයක්. විවිධාකාරයෙන් මේ පිරිස් දෙකට බෙදලා තියෙනවා මේකේ. දැන් මේ මම පැහැදිලි කරන්න හදන පිරිස ගිහි පැවිදි පිරිස් එහෙම නෙමෙයි. එහෙමත් බෙදන්න පුළුවන් අපිට ගිහි පැවිදි පිරිස් දෙකක් ඉන්නවා කියලා. ස්ත්‍රී පුරුෂ බෙදන්නත් පුළුවන්නේ. නෑ ඔවුන්ගේ ඇතුළත ක්‍රියාකාරීත්වයේ මූල කොටගෙන වර්ග කළා වූ පිරිස් දෙකක් මේකේ තියෙනවා.
සමහර විට ඒකෙන් කියවෙන්නේ පෘථග්ජන පිරිස ආර්ය පිරිස වගේ අර්ථයක් නැත්නම් බණ නොතේරෙන පිරිස බණ තේරෙන පිරිස අර්ථයක් වගේ තමයි මට පේන්නේ. ඒ නොතේරීම සහ තේරීම තුළ තමයි මේ වෙනස ඇති වෙන්නේ. එහෙම දෙයක් ඒකේ තියෙන්නේ. නැතුව මේ අත්පා බැඳලා සංවර කරගන්න එකක් නෙමෙයි පවතින්නේ. ඒ පිළිබඳ අපි අවධානය යොමු කරලා අපි මේ පිරිස් හඳුනා ගන්න බලමු. මොකද්ද පෙන්වන්නේ? වග්ගා. වග්ගා කියන වචනේ මම තියෙන විදිහ කියන්න කැමති නෑ. නපුරු සැරපර්ස කියලා ගත්තට කමක් නෑ. මේකේ තියෙන වෙන වචනයක්. කතමාච බික්කේ පරිසා වග්ගා. අහන්නේ කවුද මේ ප්‍රචණ්ඩ නපුරු සැරපර්ස පිරිස් කියන්නේ කියලා තමයි අහලා විස්තර කරන්නේ. බික්කේ යස්සායම් පරිසා බික්ඛු කියලා තියෙනවා එතන භික්ෂු සඳහා නම්. නමුත් මම කතා කරන්නේ සමස්ත සමාජය සඳහා. බණ්ඩන ජානා කලහජාතා විවාදපන්නා අඤ්ඤමඤ්ඤං මුකසත්තීහි විතුදන්තා විහරಂತಿ අයංචිත බික්කේ වග්ගා පරිසා. 아무තු ඊතල જાතියකුත් තියෙනවා. බලමු මොනවද කියලා. මේ සස්නෙහි ශාසනය කිව්වහම එතකොට මේ පන්සලේ කියන එක ගන්න එපා. මේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් පිළිපදින භික්ෂු භික්ෂුණී උපාසක පිරිස් අතරෙහි මෙහෙම අයත් ඉන්නවා කියලා මේ කියන්නේ. හටගත් පූර්වභාග සටන් නැත්තාහු. සටන් කියන්නේ මේ කඩු සටන් කියන එක නෙමෙයි. ඔවුනොවුන් අට අවශ්‍ය අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ ભેදයෙන් යුක්තව වාද විවාද කරගන්නා වූ ජයග්‍රහණය සඳහා විවාද කිරීම එහෙම නැත්නම් දබර කර ගැනීම ඒකයි පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේ ලෝකෙත් තියෙනවා ගැටලු තියෙනවායි කියලා සඳහන් වෙලා ඒකට මිනිසාගේ හානි වළක්වන්නට ඒක නීතියෙන් පිළිසරණක් දෙනවා. ඒක පිළිගත්තාම හරි. ඔවුන් වාද විවාද කරන්න පරිගන්න යන්නේ නැතුව. ඒක ලෝකේ හදලා තියෙන එක්තරා ක්‍රමයක් 100ක් නිර්වුල් නැති වුණාට. නමුත් බුදුරජාණන් වහන්සේ ස්වයං පාලනයක් තුළ මේක ලබා දෙනවා. නමුත් මේ ස්වයං පාලනය නැති අයට කියනවා පෘථග්ජන කියලා. ඒ නිසා වුන් දිනා ගන්නට ඒ දීගෙන් මට කම් නැත කියලා මද්දුම දෝනි සරණට එළමුණි කියලා තියෙන්නේ. අන්න ඒ වගේ. විසඳ ගන්නට ගර්හා කිරීම, ඇනුම් බැනුම් කර ගැනීම, අපහාස උපහාස කිරීම තව එහාට තියෙනවා. කලහ ඇත්තාහු. කලහ කරගන්නවා. දැන් උමංග ජාතකයේ පවතින්නෙත් ගවයින් බාන අරන් යාම සම්බන්ධයෙන් ගවයින් සම්බන්ධයෙන් අයිතිය කියමින් කලහ කරගන්නවායි කියලා. කාලියක්කනී කතාවේ පෙන්නන්නේ දරුවා දෙපැත්තට අදිනවා නැත්නම් දරුවා සම්බන්ධයෙන් කලහ කරගන්නවායි කියලා. මම දකින්නේ මේ සිද්ධියකට වඩා මේ එක නිමිත්තක් සම්බන්ධයෙන් දෙපට බෙදීම මේ පෙන්නන්නේ. ඔය දේශපාලනය තුළත් අපි ඔය 60 ගණන් වල 70 ගණන් වල 56 මතක නැහැ තිබුණා ටිකක් විතර තිබුණා. ඊට පස්සේ 77න් පස්සේ ආපු පාලන ක්‍රමය ටිකක් වැඩිපුර කලහ වුණා. මොකටද මේ අතන නම් ගොන්බාන අයිති කරගන්න අතන නම් දරුවා අයිති කරගන්න. මෙතන නම් ඉතින් മന്ത്രി ආසනේ නැමැති දරුවා අයිති කරගන්න තමයි කලහ කරගන්නේ. අන්න ඒ වගේ මේ බෞද්ධ කියන ලේබල් යටතේ ජීවත් වෙනකොට යම්කිසි ප්‍රශ්නයක් අල්ලලා අපහාස උපහාස කරගන්න එක, ගහ බැන ගන්න එක, කලහ කරන එක වැරදි කියලා මේ කියන්නේ. එතකොට එහෙම කරනවා කියන එකේ තේරුම උන් ආගමික ජීවිතය අමතක කරනවායි කියන එක.
විරුද්ධවාදියට පැමිණියාහු. විරුද්ධවාදයට පැමිණියා. ඒ වුණා කියන්නේ අර නීතියෙන් විසඳ ගන්න එක වෙනුවට ඔවුනොවුන්ට දොස් බස් කියා ගන්න, අදපළදු කියා ගන්න. එතෙන්ට ඇවිදින් ප්‍රශ්න විසඳ ගන්න හදනවායි කියන එක. තව ටිකක් එහාට ගියාම උනුන් මුව සැතින් විදුණා හුවෙත් මං කිය අමුතු ආයෝගයක් තියෙනවා, ආයුධයක් තියෙනවා කියලා. කටින් පිටුන ඊතල වලින් විදිනවා අනිත් අයට. ඒ කියන්නේ ඇනුම් පද කියනවා, රිදවනවා, අපහාස උපහාස කරනවා. ඒ තමයි මුව සැතින් විදිනා වූ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනටත් කියනවා පුරිසස්සේ ජාතස්ස කුටාරි ජායතේ මොකේ කියලා. උපතින්ම පෘථග්ජන මනුස්සයාට මොකේ තියෙනවා කියලා මේ කෙටේරියක්. ඒකෙන් අනිත් අයට පහර දෙන්න ගිහින් Taman තමා වෙනසෙනවායි කියලා කියන්නේ. මේ කතාව මේ පිටින් පෙන්නන එකට වඩා ඇතුළ බලන්නකො. ඒකයි මට කියන්න ඕනකම තියෙන්නේ. මොකද්ද මේ? මේ ඒ මොහොතට එන්නා වූ නොසන්සුන් හැඟීම පිළිබඳ කිසිදු පාලනයක් සහ අවබෝධයක් සහ වැරැද්දක් දන්නේ නැති පෘථග්ජන අය. මේ කියන්නා වූ පිටිපස්සේ මොනවද තියෙනවා කියලාද කියන්න තියෙන්නේ. මේ සටන් ඇද්ද, කලහ ඇද්ද, විරුද්ධවාදයට පැමිණියේද නැත්නම් කටින් පහර දෙයිද? මෛත්‍රියෙන්, ආදරයෙන්, කරුණාවෙන්, ලින්ගතුකමින්, සහෝදරත්වයෙන් නෑ. ඒව මොකක්වත් බෑ ඒකට. ඒ මොහොතට උපදින්නා වූ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් කය වචන සිත මෙහෙවන්ට යාමේදී ඔවුන් පාවිච්චි කරන්නේ මොනවද දැන්? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඔවුන් කටයුතු කරනවා කියලා කිව්වට තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙම අසප්පුරුෂවාදී මූලධර්ම වගේක් විසින් ඔවුන් මෙහෙවනවා, ඔවුන් රූකඩ ලෙස පාවිච්චි කරනවා. මේකම සංවර කර ගැනීම, විසඳාගම ගැනීම නොවේද මේ ආගමික ජීවිතය? මේ නපුරුකන්, දුෂ්ටකන් ටික, මෝඩකන් ටික ඔක්කොම තියාගෙන මොකද්ද හදාගත්ත ආගමික ජීවිතේ? පාටක් ඇඳගෙන හරි, ගමනක් ගිහින් හරි, බෝධියක් අල්ලලා හරි, රෝපණය කරලා හරි, වන්දනාවක් ගිහින් චෛත්‍යයක් හදලා හරි, තව තරඟකාරී මොනවා හරි කරලා ඇතුලේ තියෙන්නේ මේවා නම් ඒක බාහිර වශයෙන් ගත් කල ආගමික ජීවිතයක් වුණාට ආධ්‍යාත්මික වශයෙන් ගත් කල හැරිලවත් නෑ මේ පැත්තට. ආගමික ජීවිතයට හැරිලවත් නෑ. ඉතින් ඔබට මේ ක්‍රියාකලාපය ඔබේ නිවස තුළ සැමියා සහ බිරිඳ අතර, සහෝදර සහෝදරයන් අතර, අසල්වාසීන් අතර ඉඩම් ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්නයකදී තවත් යම් බඩු මිල ඉහළ පහළ යාම්වලදී, වර්ජනවලදී දැක ගන්න පුළුවන්. මේ වග්ගා කියලා කතා කරන පිරිස වග්ගා වෙන හැටි. ඒ වගේම භික්ෂුත්වල තුළ, භික්ෂුණීත්වය තුලත් ප්‍රසිද්ධ නැති වුණාට ඔවුනොවුන් වාද විවාද කරගන්න එක, ඉඩ කඩම් වලට නගුගෙන පදවිතානාන්තර වලට උසාවි යන එක, පුංචි පුංචි දේවල් වලට භික්ෂු හෝ භික්ෂුණී ආරාම වල කලහ කරගන්න එක, සමගියක් නැතුව ඉන්න එක සාමාන්‍යයෙන් කියන්නේ නම් කෙහෙවලු හරස් කරගන්නවා, නැත්නම් කොහොමිටි හරස් කරගන්නවායි කියලා. මේ සමාව පාලනය කරගන්න අවශ්‍ය සදහම් නැතුව සසුන්ගත වුණා කියලා ඇඳුම් මාරු කරගත්තාම පිඟාන වෙනුවට පාත්තරේ, ඇඳුම වෙනුවට සිවුරයි ගත්තා කියලා, එහෙම නැත්නම් අර ගෙදර තියෙන වැඩ වෙනකොට මල් පූජා කිරීම, අතු ගෑම, ආත්ම ටිකක් ගත්තයි කියලා ඒක හිතුවට පැවිදි ජීවිතය කියලා මට නම් එහෙම එකක් පෙනෙන්නේ නැහැ. ඔවුනොන් වාද විවාද කරගන්නවා නම්, පලි ගන්නවා නම්, මං ඔබෙන් පලි ගන්නවා කියලා කියනවා නම්, නැත්නම් පනලා දාන්න එක එක උගුල් අදිනවා නම් ඔවුන් පෙන්වන්නේ බුදුන් වහන්සේ වදාළ ආගමික ජීවිතයට ආවේ නැති වග්ගා පිරිස්, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් පිසුතුලම සිටි බව, සිටින බව, සිටිය යුතු බව. ඔවුන් තමා සංයමයට අදාළ පාර අරන් නැති එක තමයි ඒකෙන් පෙන්වන්නේ ආගමික කියලා පිටපැත්තෙන්
කෙස් අඩු වුණාට හරි ඇඳුම් මාරු වුණාට හරි පෘථග්ජන භාවය තුළ අදාළ සංයමේ නැති ජීවිතේ මේවා ඉතින් එන්න බලවත් වෙන එක තමයි වෙන්නේ. අපි ඒ පිළිබඳ නෙමෙයි කතා කරන්න ඕන වැඩිපුර. අපි කතා කරන්න ඕන අනිත් පැත්ත පිළිබඳව. මේ මෝඩකම් ටික තියාගෙන අපි බෞද්ධ කියලා උපෙන්න තහති කියලියන්න හරි බෞද්ධ කියන්න හරි පන්සිල් දෙනකොට වැඳගෙන ඕක කියලා ආපහු පහුවදාට කඩන්න හරි නෙමෙයි ඕන. පහුවදාට නෙමෙයි දාම. ඒ නිසා අපි බුදු සමයෙන් පෙන්වපු ආගමික ජීවිතය ගැන සැලකිලිමත් නැහැ. බාහිර වශයෙන් ඇඳුමෙන් ක්‍රියාකලාපෙන් ආගමික ජීවිතය ප්‍රදර්ශනය කරන්න හදනවාට ඇතුළතින් වග්ගා ඡණ්ඩ පරුස සැඩ පරුස ඔවුනොන්ට මුව සැතින් නිද ගන්නා වූ හින්ට් පාස් කරන්නා වූ වෙනුම් පද කියන්නා වූ කියලා ගන්න ලේසියි. එතකොට මුව සැතින් හිත්තිදවන්නා වූ ඒ ප්‍රකාශ සිදු වෙන්නේ කොහොමද? චිත්තාභ්‍යන්තරයට ආපු ලෝභය දේශේ මොහේ කලවම් කරපුවම තමයි සැර විස පෙවූ ඊතල. එනිසා මම දකිනවා මේ සමස්තයක් වශයෙන් ගත් කල කෙනෙකුගේ ජීවිතයේ ආගමික සංයමය සංවරය නැත්නම් පාලනය නැති විට කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ කියන තුන ඔහු පාලනය කරන ඒවායේ යටත් වැසියෙක් බවට පත් වෙන ඒවායේ වහලෙක් බවට පත් වෙන ගමන තුළ ජීවිතය අවුල් සහගත දුක් සහගත බව පත් කරගන්න එක තමයි මේ ව්‍යාග්‍ර පිරිසගේ වැඩේ. වග්ගා පිරිස. මේකේ වග්ගා කියන එක තියෙන්නේ ව්‍යාග්‍ර කියලාම ඉතින් ව්‍යාග්‍රය වගේ වෙනවා කියන එක අර පෙන්නන්නේ. ඒ බෞද්ධ වුණාට වික්ෂු වික්ෂුණී වශයෙන් සසුන්ගත වුණාට අදාළ සංයමයේ සංවරයට අදාළ මග ගන්ට බැරි වුණ එකේ ප්‍රතිඵලය. පෘථග්ජන සමාජය තුළ මේක 100%ක්ම ක්‍රියාත්මකයි. දැන් සරියුත් හාමුදුරුවන්ගේ ගමන පිළිබඳව කතාවක් තියෙනවානේ. අතුගාමින් ඉන්නවා සිවුර බිම ගෑවෙනවා. පොඩි නමක් පෙන්නනවා. එතකොට අර ලොකු අය මම උඹ කවුද මට ඕවා කියලා දෙන්න කියලා අහංකාර වුණේ නෑනේ. වැඳලා පිළිගත්තයි කියලා කියනවා. එතකොට උන්වහන්සේගේ සංයමය පරීක්ෂා කරන්න පිටිපස්සෙන් ගිහින් කොන්දර තැළුවයි කියනවනේ තද පාරක්. ආපහු හැරලා බලලා යන්න ගියයි කියනවනේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව. මිනිස්සයා දන්න පටන් අරන් ඇඟ සමාව ගන්නකම් හොඳ වුණේ නැහැ කියනවනේ. මේ මට පෙනෙන්නේ බුදු සමය තුළ බෞද්ධ පිරිස් කියලා කියන්නේ පුදුම සංයමයක් තියෙන්න ඕන අය. ඔවුන්ගේ ගැටලු ඇත්නම් ඒවා නීති මාර්ගයෙන් හැරුණාම කඩුවේ කිනිස්සේ පහර දීමේ දේශපාලන බලයේ අනවින කොඩි විනවල බලයෙන් ජය ගන්න යන පාරක් නෑ කියන එකයි මේ පෙන්නන්නේ. ඒවෙන් බාර ජය ගන්න යනවා නම් ඔහු ළඟ ආගමික ජීවිතයක් නෑ කියලා පෙන්නන්නේ මේ. දැන් මේක වෙන හැටි සහ ඉන් මිදෙන්න ඊට පස්සේ කතමාච විග්ගයේ සමග්ගා පරිසා අන්න අරකේ ගහබන ගන්න යනකොට ගන්න මේකේ සමගි පිරිස. දෙන්නෙක් කියන මතය තුල සමගි වෙනවද නැත්නම් එක අරමුණක් තුල සමගි වෙනවද? මත දෙකක් තමයි ඔය ගැටුම් වලට ක්‍රියාත්මක වෙන්නේ. ඉදබික්කවේ යස්සං පරිසායන් බික්කු සමග්ගා සම්මෝදමානා අවිවාදමානා කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛුන්හි සම්පස්සන්තෝ විහෙරති. ඔන්න බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දීලා තියෙන ක්‍රමෝපාය. දැන් සාමාන්‍යයෙන් කියන්නේ පන්සලෙන්නේ ගෙදරට ගියේ කියලා. ඉතින් පන්සලෙන් ඔය පිදුලාතු ගාන එක හරි මල් වවන එක හරි ගෙදරට ගියා වගේ මෙන්න මේ භික්ෂුගේ මේ සමග්ගා ස්වභාවය උන්ගේ ඇඳුම නිසා හෝ නිසා නෙමෙයි මේ ඇතුළතින් ඔවුන්ට සංගම මාර්ගයක් ලබා තිබෙන නිසා කියලා ඒකනේ අර දෙන්න ඕන අනිත් අයට.
භික්ෂූහු සමගි වූවාහු. සුඛා සංගස්ස සමග්ගි. මේකෙන් ඉතින් සිංහලට පරිවර්තන කරලා හාමුදුරුවෝ සමගි වෙන එක සපයි කියලා. සමගි වෙනවා කියලා කියන්නේ ඉතින් විරුද්ධවාදී වෙලා ඉඳලා එකට යාළු වෙනවා කියන එක නෙමෙයි. මේ සංගාග්ගා කියන්නේ අර විවාදමානා නැති එක. ඒ කාලේ නම් උන්වහන්සේලාට මගපල පිළිබඳව තමයි අයිති කරගන්න දෙන්නේ, නැත්නම් අයිති කරගන්න දේවල් තිබුණේ නැහැ. වර්තමානයේ එහෙම නෙමෙයි, තවත් දේවල් තියෙනවා අයිති කරගන්න. මව්පියන්ගෙන් දරුවන්ට දේපල උරුම වෙනකොට ඒවා සම්බන්ධයෙන් නීතියට යනවා වගේ මේවාත් ඊට පස්සේ පවරා තිබෙනා වූ නීතිම තත්ත්වයන් නොසලකා හැර නැත්නම් ඒවා අයිති විද්දට අරගෙන මේ සමග්ගා වෙනකොට විවාදමානා යනවා. තව ටිකක් එහාට මම මේක පෙන්නන්නම් ඉස්සරහට. සතුටු වන්නා වූ විවාද නොකරන්නා වූ. ධර්ම සාකච්ඡාවක් ගත්තත් ඒක සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරනවම අනිත් කෙනා පරාජය කරලා ජයග්‍රහණය කරන අදහසකින් යන එකක් නෙමෙයි ඒකේ තියෙන්නේ. දිනුම මම කරගත් එකක් නෙමෙයි. පරාජය මම කොටගත් එකකුත් නෙමෙයි. කරුණු පැහැදිලි කිරීම අරමුණු කොටගත් එකක්. කිරිහා දිය මෙන් සැසඳුනාහු. ආන්න අර කීරෝධ කී භූතා. කිරි දේවලට කලවම් වුණාම දෙකම කිරි බවට පත් වෙනවා. වෙන වතුර නෑ ආපහු. ඒ වගේ ගැටුමක් නැති කියන කාරණාව. උනුන් පියනිතින් බලන්නාහු. ඔවුනුන් දකිනකොට ප්‍රසාදනක හිටක් හට ගන්නව ඇරුණාම දායකොටත් මට නායට අඳුකල වගේ කියන්න නැති වෙන්න ඕන කියලා පෙන්නන්නේ. දැන් එතකොට මෙන්න මේ පහතින් සඳහන් කළා වූ පිරිස් හදන්න බුදුරජාණන් වහන්සේ මොකද කළේ? එදා වළංගුණ දේ අදටත් වළංගු වෙනවා නම් මේක ක්‍රියාත්මක වෙනවා. අනේකයි මට වෙතර මතු කරන්න ඕනකම තිබෙන්නේ. නමුත් තමාගේ පාලනයේ ලෝභ දේශ මොහොට යටත් කෙරුවා වූ ආගමික ජීවිතය කියලා වෙනත් පුද පූජාවලට සකස් කරගත්තා වූ සමාජයක් තුළ පරිසා වග්ගා හොයනවා ඇරුණාම පරිසා සමග්ගා හොයන්න බැරි වෙනවා. නමුත් රටක දියුණුව නැත්නම් රටක සංයමය අනින ඒක බවට පත් වෙන්නේ පරිසා සමග්ගා. බලන්න එතන තියෙනවා නේද විවාද කරන්නේ නැහැ වුණොන්ට කිරිහා පැනසේ. දැක්කහම පීනන තින් බලන්න. එහෙම ඉන්න කියලානේ තියෙන්නේ. මේ රඟපාන්න කියලා තියෙනව නෙමෙයි. එනෝය යම් කිසි චරිතයක් ගත කරපුවාම යම් ආකාරයේ ජීවිතයක් නළුවෙක් ඒක අරගෙන රඟපානවා. ඒ රඟපානවා කියන්නේ ඇතුළත ඔහු නෑ. ඇතුළතින් ඔහුගේ නෑ හිතට අරගෙන අලුතෙන් රඟපානවා කියන එකනේ. ඒ වගේ මේ සමග්ගා පිරිස කියලා කියන්නේ බාහිර රඟපෑමක් නෙමෙයි. ව්‍යග්ගා පිරිස පාවිච්චි කරන්නා වූ ක්‍රියාවලිය පාලනය කරන්න සමත් අය. කොහොමද ව්‍යග්ගා පිරිස හැදෙන්නේ? මම නම් දකින්නේ අවංක අහිංසක සොරතල් දරුවන් තුළ එහෙම නැතුව තිබිලා පස්සේ කාලෙක කියන දේ අහන්න නැති හිතුවක්කාර දඩබ්බර පරස් වචන පාවිච්චි කරන අම්මට තාත්තට සැර දාන දරුවෝ හැදෙන බව. ඒ කෑම බීම මොකක් හරි වෙනස් වෙලාද? විස වෙලා හරි නැත්තම් වැරදි කෑමක් ඇවිල්ලාද? නැහැ. අන්න එහෙම මේ මිනිස්සාගේ මිනිස් සිරුර තුළ පවතින ආ චිත්ත ස්වභාවයන්
යම්කිසි බලපෑමකින් අපිරිසුදු වෙන්න පටන් ගන්න මිනිසා නරක වෙනවා. මේක තමයි බුදු සමයෙන් උගන්වන මූල ධර්මය. මනෝවිද්‍යාව. ඔබ චිත්තාභ්‍යන්තරයට ඇලීම හෝ ගැටීම කියන කාරණා දෙක යටතේදී ප්‍රියහතරකට ඇලීමකුත් අප්‍රියහතරකට ගැටීමකුත් වෙනවා නම් මෙතනදී ඔබට මේ ප්‍රියාප්‍රිය දෙකට දක්වන ප්‍රතිචාර වෙනස් වෙන ආකාරයේ මනසක් ඇති වෙනවා. අනර මව්පියන් පෙන්වන අර ඉස්සර හොඳට හිටපු දරුවා දැන් මේ හිතුවක්කාර දඩබ්බර වෙන්න හේතුව ඔහුගේ චිත්තාභ්‍යන්තරය ලෝභය දේශේ මොහේ රෝපණය වී බලවත් වීමයි. ඔවුන් ඊට පස්සේ පාසලට ගියත් ක්‍රීඩා තරඟවලට ගියත් තවත් මොනවා හරි කාරණාවට ගියත් අර Taman ළඟ බලවත් කරගත්තා වූ වග්ගා ගතිය අබෞද්ධයන් ගැන නම් ලෝකේ තියෙන්න පුළුවන් ඕන තරම් බෞද්ධයන් ගැන තියෙන එක ගැන තමයි නින්දා ලැජ්ජා වෙන්න ඕනේ. ඔවුනුත් එතකොට බෞද්ධයයි කියවාට ආධ්‍යාත්මික පැත්තේ ජීවිතයකට ගිහින් නැහැ. බාහිර වශයෙන් පද සමාදානයක් බාහිර වශයෙන් පින්කම් කිරීමක් කරනවාම මේ එන හැඟීම මමත්වයෙන් අරගෙන අන් අයට අපහාස කරන්න උපහාස කරන්න එනුම් පද කියන්න පහර දෙන්න එහෙම නැත්නම් වචනෙන් අපම කරන්න ගත්තම ඔහුගේ කේන්ද්‍රීය සංකල්පය ඔහු මෙහෙවන කේන්ද්‍රීය සංකල්පය බවට පත් වෙන්නේ කය වචන නෙවෙයි. සිත හට ගන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ඔබ තැනක් දී තිබුණ නැති ඔබේ ජීවිතය තුළ මෙන්න මේ ඔබේ හිතේ හට ගන්නා මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම බලවත් වරදක් දුකටපත් වෙන මාර්ගය කියලා සමාජයට දීලා මේක බලවත් නොකරන පිරිසක් හදන්න පෙරමුණ ගන්න ඕන. බලවත් වුණොත් ඒකේ වේදනාව විඳින්න වෙනවා. නමුත් බලවත් කරගන්න නැතුව සහ ප්‍රහාණය කරගන්න පුළුවන් මාර්ගයකුත් තියෙනවා. වග්ගා කියලා කියන්නේ ප්‍රහාණයක් වෙනව තේරෙන්නේ නැති වගා කරන පිරිසමයි. වග්ගා කියන්නේ වගා කියන එක නෙමෙයි ඒක බලවත් කරන පිරිස කියන එක. මේ බෙදීම අනුව මම දකින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෙදීමක් නෙමෙයි. ස්ත්‍රී පුරුෂ බෙදීමක් නෙමෙයි. මේ බෙදන්නේ පෘථග්ජන ආර්ය. පෘථග්ජන පුද්ගලයාට තමයි බුදු අවස්ථාවක උපදින්නා වූ මේ හැඟීම් සම්බන්ධයෙන් හරි වැරද්දක් හොඳ නරකක් පාලනයක් අමතක මතක් වෙන්නේ නැත්තේ. ඒක එදා සසනෙත් සිදු වුණා. අදත් සිදු වෙනවා ඉදිරියටත් වෙන්න පුළුවනි. නමුත් බහුතරය ඒ නොවිය යුතුයි. අර එක තැනක සඳහන් කරනවානේ ඔය නාග සමාල නාගිත උපාන සුනක්කත් රාදුච්චුන්ද මෙගිය කියලා කතා කරන්නාව මේ අය අතරින් එක හිමිනමක් බුදුන් වහන්සේ උපස්ථාන කරද්දී යම ගමන් යමින් සිටියේදී දෙමන් හන්දියකට ඇවිදින් බුදුන් වහන්සේ මේ මග ගා නෑ ස්වාමීනි මේ මග කියලා ඒ මග යන්න ඕනකමට පාත්‍රාර්ථය වල ටික බිමින් තියලා යන්න ගියයි කියලා. ඒදත් එහෙම වුණා නම් තම මතය ජයග්‍රහණය කරන්නට අනිත් මත ගරුණු කරන සහ ඒවට ඉඩ නොදෙන සමතය හරියයි කියන පුද්ගලයන් තුළ මේ වග්ගා පිරිස ගෙදර හෝ ආරණ්‍ය හෝ පන්සලේ හෝ භික්ෂුණී ආරාමයේ හෝ ඕන තැනක තියෙන්න පුළුවන්. ඒකෙන් තේරුම් ගන්න ඕන අපි මේ විසඳන්ට යන්නේ මේ ප්‍රශ්නේ මෙහෙමනම් අපි ළඟ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ නැහැ කියන එක. ආයකයි තේරුම් ගන්න ඕන. මේ ක්‍රමයට නෙමෙයි මේ අවශ්‍ය දගන්න කියලා තියෙන්නේ කියලා. එවිට මේ හැඟීම් එන හැටි සහ උත්සන්න වෙන හැටි ඔබ තේරුම් ගන්න වෙනවා. ඔය අවුරුදු 4-5 කුඩා දරුවොත් එක්කලා ආවම තියෙන දෙයක් තමයි උන්ට ඔය ඊයේ පෙරේදා වුණ දේවල් නැත්නම් මොකක්වත් ඒවා රහස් නැහැ හංගන්න දේවල්. සියල්ල අවංකවම කියනවා. නමුත් පහු වෙනකොට ඒවට Tamanට තියෙනා වූ මදිකමක් මානයක් මොනවා හරි කාරණයක් නිසා වාසි දේවල් විතරක් කියන අවාසි හංගන අය බවට පත් වෙනවා. අනවගේ මේ සමාජයේ මේ පිරිස් වග්ගා පිරිස බවට පත් වෙන්නේ මේ ඒ හැඟීමට එකතු වීමෙන් ඒ මොහොතේදී
උපන් හැඟීම වන ලෝභය මම වන විට, ද්වේෂය මම වන විට, නැත්තම් මුලාව මම වන විට. අන බුදු සමයෙන් පෙන්වන්නේ මේ මිනිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් විසින් මෙහෙවන සමාජයක් වුණාම ව්‍යාග්‍රය වගේ තමයි. ඔවුන්ට සැතින් පහර දෙන්න දොස් බස් කියා ගන්නා වූ හටගත් කලහ ඇති. ඕනෑම පුංචි දෙයකටත් ඊට පස්සේ කලහ වෙන්න යන එක තමයි කරන්නේ. එනිසා මේ තමන් විසින් බලවත් කරගන්නා වූ සාධකයක් විසින් තමා පාලනය කරන බවත්, ඒ සාධකයේ විසින් තමා දුකටපත් කරන පාරේ ගෙනියන බවත්, එනිසා ඒ මාර බන්ධනයේ බවත්, ඒ මාරාවේශ වීම බවත් පරිසා නැත්තම් පිරිස තේරුම් ගන්න ඕන. එතකොට මේ පාරේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ යන්න කීවේ කියලා. පාර කියන්නේ මෙතන වැලි පාර, තාර පාර නෙමෙයි, අනුගමනීය ප්‍රතිපදාව. අන්න ඊට පස්සේ මෙතෙන්ට එන්න පුළුවන් කොහොමද? ආගමික කරුණක් සම්බන්ධයෙන් හරි, දේශපාලන කරුණක් සම්බන්ධයෙන් හරි මත තියෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ලෙන්ගතුකම ලොකු නම් මත තිබුණත් සමගී මතේ දරන්න අයිතියක් තියෙනවා. ඒක වැරදි වෙන්නත් පුළුවන්. නමුත් මතයට එරෙහිව යන්න කාරණයක් නැහැ. ද්වේෂ සහගතව කඩුකිනි ඔසවා ගන්න කාරණයක් නැහැ. මොකද මතධාරීන් කියන එක එදත් අදත් ඉදිරියටත් මිනිස් සමාජයේ යමක් සම්බන්ධයෙන් දරන මත සමාන වෙන්නේ නැහැ. දුටුවම චිත්තාභ්‍යන්තරයේ තිබිලා අමනාපයක් ආවොත් තමයි සතුටු වෙන්න බැරි. ඇනුම් පදයක් කියන්නේ, දොස්පස් කියන්නේ වරසින් බලන්නේ. ඒ පුද්ගලයාද අර ඇතුළත තියෙන ගතියද මේ වැඩේ කරවන්නේ. නමුත් දැන් ඔය යම් පිරිස් මුණ ගැසෙන විට මාස 5කට 6කට අවුරුද්දට පස්සේ හරීම නැවුම් බවක් තියෙනවා. පසුදාට හිටියොත් එහෙම ගෙදර නැවුම් බාර නැහැ, පරණ වෙනවා. මා ඔය අපේ ඇසුරින් ඉන්න සතුන් දෙස බලනවා. උන්ට හැමදාම උදෑසනට අපි නැවුම් අලුතින් බලනවා වගේ. අනවගේ ඒ පුද්ගලයා සම්බන්ධ පවතිනා වූ පෞද්ගලික අඩුපාඩුකම් දුර්වලකම් අපි ගාවට පත් කරගත්තේ නැත්නම් අපේ බවට ඒවා ඔහුලඟ තේයි. අපට මේ පුද්ගලයා වැරදි පුද්ගලයෙක් වශයෙන් පේන්නේ නැහැ. එතකොට ඔහුගේ දුර්වලකම් ඔහුට තේවි, අපට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔහු සමග ධර්ම කරුණක් සම්බන්ධයෙන් හෝ තවත් කරුණක් සම්බන්ධයෙන් හෝ විවාදයෙන් ජය ලබන්න නෙමෙයි තියෙන්නේ. අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් නම් නීතියෙන් ජය ලබන්න. අයිතිය කියන්නේ හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගට විවාහ කරගන්න එක නෙවෙයි. විවාහ නෙවෙයි, විවාද කරගන්න එක නෙවෙයි. මේ මිනිස් සමාජයට වළංගු යුතු දෙයක් මේ කතා කරන්නේ. සැසඳෙන්න ඕන. දැන් ධර්ම කරුණු සම්බන්ධයෙන් ගත් කල ශාසන ඉතිහාසයේද සැසඳෙන්න බැරි හින්දා තමයි පළවෙනි දෙවෙනි සංගායනාව තුළ පවා විරුද්ධ පිරිසක් හිටියේ. තුන්වෙනි සංගායනාවෙන් පස්සේ හතරවෙනි පස්වෙනි මහායාන සංගණා සකස් වෙන්නේ. එදා ඉඳලම මේ සැසඳෙන්න පරිගතිය තිබිලා තියෙනවා. වර්තමානයේ ඊටත් වඩා පුහුදුන් අය වැඩි වෙනකොට අනිකුත් ප්‍රතිපත්ති කාරණා ඉස්සරහට ගත්තාම සසඳ ගන්න බැරි වෙනවා. නමුත් ඉලක්කය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය නම් ප්‍රවිෂ්ඨුනේ ඒකට නම් ඒකට බාධා ඉවත් කරන අයරුණාම අනික් අයිති කරගන්න බාධා ඉවත් කරන්න නෙමෙයි යන්න ඕන. තේසං වූප සමෝසුකරණේ. ඒවායේ සංසිදීමේ සැපය කරානේ යන්නේ. ඒවායේ කිව්වේ හිත උපදින කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේදී.
මෙබැවින් ඔබට අනුමාන ඥානයක් ලබා ගන්න පුළුවන්ද බුදු සමයේ ජීවන මඟ මෙහෙවනු ලබන්නේ ජීවිතය තුළ සැනසීම ලබන්න කියලා. ඔබට අනුමාන ඥානයක් ලබා ගන්න පුළුවන්ද ඇවුස්සුනා වූ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ මේ ලෝකේ දුක් ගෙනත් දෙන්නේ කියලා. මිනිස්සු වැරදි කරනවා නෙමෙයි මේ විතර්ක විසින් පාලනය කරන රූකඩ බවට පත් වෙනවයි කියලා. අන්න එතකොට විවාද කලහ කියන කාරණාවලින් සිදුවෙන්නා වූ ධනහානිය සහ ජීවිතහානිය ආදී හානි ගැන බලලා ඒවා අවම කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ පෙන්වපු අධ්‍යාත්මික සංවරයක් තමයි මේ පෙන්වන්නේ. කිරිහා පැනිසේ ඉන්න ඕනේ කියලා. දැන් ඔබට යම් කිසි පුද්ගලයෙක් කෙරෙහි ප්‍රේණතින් බලන්න පුළුවන් නේද? හැමදාම. නෑ ටික කාලයක් යනකොට ඔහි අඩුපාඩු වැරදි පේන්න ගත්තාම ඊට පස්සේ බලන්නේ දකින්නකොට අප්‍රියණතින්. පුද්ගලයා හමු වෙනවා. නමුත් චිත්තාභ්‍යන්තරයෙන් හට ගන්නා වූ නොසන්සුන් බවක්, කෝපයක්, අමනාපයක් හට ගන්න. ඔබේ බඳු දෙයක් තියාගත්තේ නැත්නම් ඒ පුද්ගලයා නිසා ඒක එනවද? අනේම ඔබ තබා ගන්න දේවල් සිතේ අර තිරේ ඉවත් වෙනකොට නළුවන් පේනවා වගේ මේ සිතේ ස්වභාවය අයින් වෙනකොට මේවා ත්‍රිවිධ විතර්ක වශයෙන් උස්සන්න වෙනවා. දැන් එතකොට මේ විග්‍රහයට අනුව ගත් කල බුදු සසුන තුළ හිටියා වූ සමග්ගා පිරිස හීන වෙමින් යමින් වග්ගා පිරිස වැඩි වෙන කාලයක් බවට පත් වෙන්නේ මේ සදහම් සරණ භාවිතා නොකිරීම තුළ. අර මුලින් සඳහන් කළ පරිදි වාද විවාද කරන්න ඇනුම් පද කියන්න යාම තුළ තමයි ભેද. ભેද කියන්නේ බිඳී යාම කියන එක. දැන් තථාගතයන් වහන්සේ මේ පිරිස් දෙක නෑ කියන්නේ නෑ. අග්‍ර පිරිස කියලා කියන්නේ ධර්මයෙන් හික්මෙන අයට. වර්ධනය යුතු පිරිස කියලා කියන්නේ ඒ අයට. නමුත් ශාසන ඉතිහාසය තුළ අග්‍ර පිරිස යටපත් වෙමින් ව්‍යාග්‍ර පිරිස බලවත් වෙන යුග තියෙනවා. දෙවෙනි සංගායනාවේද කොහෙද දසක වස්තුවක් අක්පයිකුවක් කියලා රේවත හාමුදුරන්ට කොහෙද භික්ෂුන් වහන්සේලා දඬුවම් කරන්න හැදුවයි කියලා තියෙනවා. අන්න ඒ වගේ නීතිය අතට අරගෙන දඬුවම් කරන හැටි. රාජ්‍ය පාලනය වැනි කාරණාවලදී තව දැක ගන්න තියෙනවා අපිට. නමුත් මෙතන පැහැදිලි කරන කරුණ තමන් ඉන්න ශේස්ත්‍රය තුළ මේ කියන ආකාරයට විවිධ පුද්ගලයන් නිසා හටගන්නා වූ අවුල් වියවුල් ගැටුම් නැති තැනක් නැහැ. පුද්ගලයෝ පෘථග්ජන වෙන වැඩි තරමට ළඟ වාසය කරන වැඩි තරමට මේ අවුල් ගැටුම් දුරදිග යනවා. ප්‍රශ්නයට උත්තරේ ප්‍රශ්නයක් අන්තිමට ප්‍රශ්නාවලියක්. නමුත් තථාගතයන් වහන්සේ වදාරන අනිත් පැත්තට ගත්තාම ඔවුන් තමයි සමාජයේ අග්‍රයි කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ඔවුන් තමයි සැබෑ මිනිස්සු කියලා කියන්නේ. මනුස්සකම තියන අය කියලා කියන්නේ. මේ තුලින් ඔබ කිසියම් තේමාවක් ගන්නෙ නැද්ද? බුදු සමයේ ආගමික ජීවිතය කියලා කියන්නේ තම ස්වකීය ක්‍රියාකාරකම් ටික ලෝභය විසින්, ද්වේෂය විසින්, මෝහය විසින් වෙහෙමවන්නේ නැති තැනට එන එක. ඔවුන්ගේ බලය ජීවිතය තුළින් දුර්වල කිරීම. ඔවුන් භාවිතයට ගත්ත නිසා ඔවුන්ට ඔබ ආහාර දුන්නා. ඒ නිසා ඔවුන් බලවත් වී ඔබව කරදරයට පත් කළා. ළමා කාලේ තිබුණා වූ සුන්දර සිනාව, සොරතල් මොහොන ආදී මේ සියල්ල අතුරුදහන් කළා. ඔබ මේ විතර්කයේ විසින් මෙහෙවන අසංවේදී නපුරු කුරුර පුද්ගලයෙක් බවට පත් කරලා තියෙනවා. ඔබ දන්නේ නැහැ උන හැටි. අන්න අවසානයේ දක්වා මේක යනවා. අවධානය යොමු කළොත් එහෙම.
සචිත්ත පරිවං දපනං ඒතම් බුද්ධානන්ත ආසනං කියන පදනේ මෙන්න මේ සිත අසංයමයට පත් වෙන එක අසංවරයට පත් වෙන එක කසලගුරට යන එක ව්‍යාග්‍ර වෙන එක නවතාලන්ට ජීවිතය තුළ මගක් පෙන්වන එකයි බුදුරු කරලා තිබෙන්නේ. එතකොට ඒ සඳහා මේ හැඟීම් තිබෙනවා නම් අදාළ කරුණේදී මතුවෙලා ඒවා අවිවසෙන් අරගෙන මේ කටයුත්ත කරන එක කසල පිරිසගේ ශක්තියක්. මේ හැඟීම් තිබුණා වුණත් ඒවා එන්ට්‍රොන්දී ඒවා යටපත් කරගෙන සදාචාරයට නීතියට දාලා කටයුතු කිරීමෙන් ඒ දේවල් චිත්තාභ්‍යන්තරයෙන් බැහැර කරගන්න කටයුතු කිරීම බුදු සමයෙන් පෙන්වන ආගමික ජීවිතයේ ඉදිරි වර්ධනයයි. ඔබ ආගමික ජීවිතය කියලා මොනවා හිතුවද මම දන්නේ. සිවුරක් පොරවන එක කෙස් බාගන්න එක පාත්‍රයක් පාවිච්චි කරන එක පාගමනින් වඩින එක කනවා වෙනවට වළඳනවා කියන එක යනවා වෙනවට වඩිනවා කියන එක එහෙම හිතුවක් දන්නේ නැහැ. බාහිර වශයෙන්. නැහැ. මේ කියන්නා වූ මේ එළියට එන්නා වූ දුෂ්ට ගති ලක්ෂණ නැති වෙන්න ඇතුළත ඒවා නැති වෙන්න ඕන. යම්තාක් වැඩි දියුණු කරගත්තේ නම් ආපහු එන විට ඒවට එකතු නොවීමෙන් ඒවැ ගුණය බලය බිඳුව දක්වා දුර්වල කරන එක. ඔබට කරන්න පැවරුණ දෙයක් ජීවිතය තුළ අතීතේ නොවේ අනාගතේ නොවේ දැන් මේ මොහොත තුළ. මේ මොහොත හැම විටම උදා වෙනවා. දැන් ඔබට හිතෙනවද ඔය රොබර්ට් නොක්ස් වැනි අය ලංකාවේ ජන ජීවිතය පිළිබඳ කරන විග්‍රහයේදී ඔවුනොවුන්ට උදව් උපකාර කළ හිනාමුස බොහොනින් හිටු පිරිසක් හිටියා කියලා කතා කරන එකේ තේරුම ඔවුන්ට හිනා විමල් කැවිලා හිනා වුණා කියලාද? නැහැ. ඔවුන් සුහදශීලී අය. ඔවුන් අන් අය සමග ජීවත් වීමේදී මේ වාද විවාද කර ගැනීම, ඇනුම් පද කීම, ද්වේෂයෙන් කටයුතු කිරීම ආදී දේවල් භාවිතා නොකළ අය. දැන් එතකොට මෙවදු ගැටලුවක් ඔබේ පවුල තුළ හෝ යම් තැනක ජනිත වුණාම ඔබ යන්නේ මේ පැත්තෙන් නම් විසඳන්න ඊට පස්සේ දෙගොල්ලම සැනසෙල්ලේ ඉන්නේ නැහැ. දැන් මේකෙන් පෙන්වන්නේ මේ ඔබ ඉතුරුව සිටියේදී මේ ටික මරා ගන්න නේද? ආගමික ජීවිතය කියලා පෙන්වන්න උත්සාහ කරන ඔබ ඉතුරු වෙන්න ඕන. නමුත් ඔබ පාලනය කළා වූ මේ හමුදාව ඔබෙන් ඉවත් වෙන්න වෙනවා. එතකොට ඔවුනොවුන්ට සමගිව කිරිහා පැනසී ජීවත් වෙන්න පුළුවන්. එතකොට පුද්ගලයෝ එහෙම ජීවත් වෙන්නේ චිත්තාභ්‍යන්තරයේ ත්‍රිවිධ විතර්කය දුර්වල වුණාම. පුද්ගලයෝ විවාද සම්පන්න වෙලා සමගිය නැතුව යන්නේ චිත්තාභ්‍යන්තරයේ ත්‍රිවිධ විතර්කය බලවත් වුණාම. මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම සහ දුර්වල කිරීම කියන කාරණා දෙකෙන් තොර ආගමික ජීවිතයක්. මේ දෙක සම්බන්ධයෙන් දුර්වල කර ගැනීම කියන කාරණෙන් තොර ආගමික ජීවිතයක්. මේ දෙක බලවත් කර ගැනීම කියන කාරණාව ආගමික ජීවිතෙන් තොර බවක් ඔබ කල්පනා කරනවද? ඉදිරියට හරිය. එතකොට ඒකෙන් තේරෙනව නේද එහෙනම් ඒක මරණයෙන් එහා පැත්තේ ලබන්න ඕන සැනසීමක් නෙවෙයි. අනාගත බුදුරු ලබා දෙන්න ඕන දෙයක් නෙවෙයි. ලබාගත් ජීවිතය තුළ තමා දමනය කර ගැනීම තුළින් ලැබෙන දෙයක් කියලා. අන්න ඒ සඳහා තථාගතයන් වහන්සේ මේ මගක් ඇවිදින් පාර වරද්දන හිටපු අයට එතනින් එහා පැත්තට මේවායේ බලය දුර්වල කරගන්න මෙන්න මෙහෙම හැසිරෙන්න කියලා ක්‍රමයක් පෙන්වනවා. භික්ෂු භාවයේ භික්ෂුණී භාවයේ උපාසක භාවයේ උපාසික භාවයේ කියලා කියන්නේ අන්න ඒක නේද? මේකෙන් ඈත් තුන එක නේද අර කලහ පිරිස බවට පත් වෙන්න යදුනේ ගිහි පැවිදි හැමෝමත්. මට මතකයි වසර 10ක් 12කට පෙර යම් කිසි අර්බුදයක් හටගෙන ගුරු හිමියන්ට වෙඩි තබා අඝාතනය කර පැන ගිය ශිෂ්‍යෙක් පැවිදි. දුම්රිය ස්ථානයකදී දුම්රියෙන් වැටී මිය ගියා.
දෙන්නම පරලෝ ගියා. මොකද්ද මුල් වෙන්නේ නැත්තේ? මුල් වෙන්නේ නැත්තේ මොකක් හරි එකක වෙන්න බැරි ප්‍රශ්නයක්. ඒක නෙමෙයි මම අහන්නේ. මුල්ුනේ ව්‍යාපාද විතර්කය නැත්නම් විහිංසාව විතර්කය. කවද්ද මේ සමාජයේ තේරුම් ගන්නේ ආගමික ජීවිතයේදී මිනිසා ව්‍යාපාද විතර්කය හෝ විහිංසාව විතර්කය භාවිතයෙන් තහනම් කරපු ආගමක් බුදුදහම කියලා කියන්නේ කියලා. නමුත් ඔවුන් බලවත් කළ බැවින් ඔවුන්ගේ ශික්ෂාපද සමාදානයට මේක පාලනය කරන්න බැරි වෙලා තිබෙනවා. ඔවුන් මේක ළමා කාලේ පටන් බලවත් කර බැවින්. දැන් මේ බලවත් උනේ අගේ 100 නම් බිඳුවට බහිනවටනේ 0 කරගන්නවා කියන්නේ. ක්‍රමික ප්‍රතිපදාවක් මගින් මෙන්න මේ ටික දුර්වල කිරීම තමයි බුදු සමයේ ප්‍රතිපත්ති පූජාවන් බුදුන් පිදීම භාවනාව කියන වචනෙන් කියන්නේ. ඔබ ඒ පැත්ත පිළිබඳ අවබෝධයක් නැතුවම වෙන මොනම හරි හිතේ තියාගෙන කියා ඉන්න මන ඉන්න තමයි භාවනාව කියලා හිතන්නේ. යමක් වඩන එක. දුර්වලකම් තියාගෙන වෙනත් දෙයක් වඩන එක. නමුත් තථාගතවරුන්ගේ ඉගැන්වීම සබ්බපාපස්ස අකරණා. මෙයට ඔබට අවස්ථාව ලැබෙන්න වෙනවා. ඔබ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් වෙන්න වෙනවා. ඔබ අවස්ථාව වැරදි පැත්තට යොදන්නේ නැති කෙනෙක් වෙන්න වෙනවා. ඔබට අවස්ථාව උදා වෙනතුරු බලන් ඉන්න වෙනවා. එතකොට මේ කියන දුෂ්ට හැඟීම් තියෙනකොටද මේ කලහ විවාද නැතුව සාමයෙන් සමගින් කිරිහන් පෑසේ ඉන්න පුළුවන්. මේවා නැති වුණ දවසටද? ඒකට කෙනෙක් තරහ වුණත් අනිත් එක්කෙනා තරහ වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති වුණාට හෙට උදේට ආපහු ඒ ප්‍රශ්නේ අතීතයේ දෙයක් වශයෙන් ඉවර කරලා යනවාම අලුතෙන් ඒක පාදර කොටගෙන හිතන්නේ කියන්නේ නැහැ. නමුත් වර්තමානයේ සමහරට ඒ දුර්වලකම් පාදක කොටගෙන ඊළඟ දීමනා දෙන්න ඊළඟ උසස් වීම ලබා දෙන්න ඒ වගේ කාරණා වලට අරවා බලපානවා. බලපුවාම 아무තු ධම්මන්තරණං ගච්ඡාමි සම්බන්ධයෙන් 아무තු වැඩක් නෙමෙයි තියෙන්නේ. මේ උත්සන්න වෙන හැඟීම් දුර්වල කරගන්නා පාරේ යන එක තමයි බුදු සමයේ ප්‍රතිපත්ති පූජාව. ඒ අනාවබෝධයෙන් ඈත් කිරීමෙන් යටපත් කිරීමෙන් කිසිදාක කළ නොහැකි බව. බුද්ධ කාලෙට පෙර ආතෝ හිටපු අය කරපු මේ විවිධ අත්හදාම් බැලීම් මගින් ඔවුන්ට මගඵල නම් නොලැබුණු බව කියන කාරණේ ඔස්සේ තේරුම් ගන්න. එනම් මේවා චිත්තාභ්‍යන්තරයෙන් දුරු කර දැමීම සඳහා බුදුරජාණන් වහන්සේ කිසියම් ක්‍රමෝපායක් පෙන්වනවා. එකතු වීමෙන් නොව එකතු නොවීමෙන්. අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ කිරීමෙන් දිනන්න බෑ ක්‍රෝධ නොකිරීමෙන්. අවේරෙන්නච සම්මන්ති. වේර නොකිරීමෙන්. අනේ එතෙන්ට ආපුහම සීපාර පාවිච්චි කරන්න ඇනුම් පද කියන්න වාද විපාද යන්නේ නැතුව කොහොමද මේක මේ සංසිඳවන්නේ? එතකොට මේකට උදේ හවස දවල් කියලා වෙලාවක් කලාවක් තියනවද? තැනක් තිබෙනවද? සම්පූර්ණ ශේස්ත්‍රයම ආවරණය වෙනවා මට පෙනෙන්නේ. තම තමන් ජීවත් වෙන. ඒකේදී පැවරෙන කාර්ය කරන ගමන් මේ තුන් දෙනාගේ බලය දුර්වල කරන එක ආධ්‍යාත්මික කාර්යයක්. පැවරෙන කාර්ය රාජකාරිය. වාහනයක් කෙලවන එක හරි, රබර් සීට් හදන එක හරි, මෙට්ට හදන එක හරි, බඩු විදාහරණ එක හරි මොනවා හරි. ඒක සමාජයට හිතකර ක්‍රියාකලාපයක් කරනවලරහම ඒක අහිතකර ක්‍රියාකලාපයක් කරලා හරියන්නේ නැහැ. ඒ ක්‍රියාකලාපය තුළදීම මතුවෙන්නා වූ මේ ඕනෝන් විරසක කරන මේ දුෂ්ට බලවේග ටිකට එකතු නොවීමෙන් ඔවුන් සිතෙන් බැහැර වුණාට ඇති කැමැත්ත තුළ එකතු නොවීමෙන් ඔවුන් නැති දවසට ඔබට සමග්ගා පිරිස බවට පත් වෙන්න පුළුවන්. සමගි මා හිතන්නේ මෙහෙම. නිවසක් තුළ 10-12 දෙනෙක් ඉන්නකොට නිවස් කීපයක පිරිසක් ඉන්නකොට එහෙම සාමූහික සත්ත්වයන් වශයෙන් වාසය කරනකොට
ඔවුනොවුන්ගේ මතවලට ගරු කිරීමත්, ඇවුම්කන් දීමත්, ඇනුම් පද නොකීමත්, වාද විවාද කර නොගැනීමත් කියන කාරණා හරියට උදව් වෙනවානේ. දිනලා ලබන්න දෙයක් නැහැ. පාලනය කරලා සංයමයෙන් ලබා ගන්න ඕන දෙයක් තමයි තියෙන්නේ. මෙන්න මේ කරුණ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන. එවිට අපි කතා කරන මේ පරිස අපිරිස් අතර ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක අපිරිස් අතර ඉන්න අය තමන් මේ ත්‍රිවිධ විතර්කයන් යටත් වෙන පිරිසක් නොව, ඒවා භාවිතා කරමින් අන් අයට රිදවන පිරිසක් නොව, මේවා චිත්තාභ්‍යන්තරයෙන් බැහැරව කිරීම සඳහා එදිනෙදා ජීවිතය ගත කරන පිරිසක් බවට පත් වෙනකොට ඔවුන් අයිති වෙන්නේ කොහාටද? ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. ෂේ වෙන්න ඕන. තියෙන දේවල් මුල් ගලවිලා යන රසේ වෙනවා කියන්නේ ඒකනේ. එතකොට එහෙම ඒ බඳු පැත්තක් ෂේ වෙනවා නම් ඊට පස්සේ නින්ද වගේම පෞද්ගලික ජීවිත වගේම සමුගන්න හදන වෙලාවටත් එන්න බරපතල පැත්තක් නැති විට, දුක්සහගත පැත්තක් නැති විට අදාළ දුක්සහගත නිරයකටපත් වෙන්නේ නැහැ. එබැවින් ලෝභ කරන්න ගිහින්, ද්වේෂ කරන්න ගිහින්, මෝහ කරන්න ගිහින් විනාශ කරගත්තා වූ මනසින් නේද ඔබ පරල යන්නේ. ඒ පිරිසට අයිති කෙනෙක් බවට පත් වෙලා, වග්ගා පිරිස කෙනෙක් බවට පත් වෙලා. නමුත් ජීවිතයට අවශ්‍ය මූලික කරුණු ටික ලබා ගන්නවා නම් බිරිඳක්, සැමියෙක් සහ තරුවන් වශයෙන් ඒ ටික ප්‍රමාණවත් නම් එතනින් එහාට මොනවා ලබන්නද මේ ලෝභ දේශ මොහ බලවත් කරගන්නේ? සසර ලබන්න. සසරේ පහළට වැටීම ලබන්න. අන්න ඒක තේරෙනවා නම් ඔය සමහර ගාථාවල තියෙනවා නපුත්ත මිච්චේ න දනං න රට්ටං කියලා. වැරදි පැත්තෙන් පුතෙක් රටක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා. අර වැරදි පැත්තෙන් පෙන්වන්නේ අර ඡන්ද දවස බය මොහ අයිතු පැත්තෙන් යමක් අයිති කරගන්න හදන එක. මෙබැවින් වත්මන් බුදු සසුන තුළ වග්ගා පිරිස අඩු කරගනිමින් සමග්ගා පිරිස ඇති කරන්න පුළුවන් නම් එයම බුදු සසුනේ පිබිදීමයි, බැබලීමයි. අන්න එහෙම මේ මිනිස්සුන්ගේ මනස වෙන්න ඕන කාරණයක් මේක. මේක නොවී අපිට ගොඩනැගිලි ලොකුවට, විශාලට, උසට, මහතට හදන්න පුළුවන්. නමුත් ඒව තුලත් ආපහු තියෙන්නේ වග්ගා. සූරා කෑම, එහෙම නැත්නම් අන් අයට යාමන් නම් වූ ආත්මවාදී චින්තනයක්. බලන්න, කල්පනා කරලා මොකද්ද මිනිස්සුන්ට, මිනිස් සමාජයට බුදුන් වහන්සේ දෙන්න හදලා තියෙන්නේ කියලා. ඔබ නෙමෙයි හැඟීම් කියන්නේ, ඔබ හැඟීම් උත්සන්න කරගන්නවා. උත්සන්න විට ඔබේ කය වචන පාවිච්චි කරන්නා වූ බලවතා හැඟීම් බවට පත් වෙනවා. එතකොට ඉන්නවා මරනවා පේන්නේ නැහැ. මෙන්න මේ හැඟීම් ටිකට සමුදෙන්න පුළුවන් නම්, දුෂ්ට හැඟීම් ටිකට, ඊට පස්සේ යහපත් මානව හිතවාදී හැඟීම් ටිකක් වෙතන ගනීවි. එතකොට ඔවුන්ට තවත් කෙනෙක් දිහා දැකලා සමගි වෙනව ඇරුණාම, සතුට වෙනව ඇරුණාම, විවාද කරන්නේ නැහැ ඇරුණාම, ක්‍රියාදීසේ සහදෙනව ඇරුණාම ඔවුන් දෙස බලනකොට වපරැසින් හෝ ද්වේෂයෙන් බලන්නේ නැතුව ප්‍රේණිතින් බලන්න පුළුවන් වුණාම ගයක් ගමක් පන්සලක් පාසා සමගි පිරිස ඇති වෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා අග්‍ර වෙන්නේ මේ පිරිස් දෙක අතර සමගි පිරිස් කියලා. මේ වර්තමාන සමාජය තුළ බුදු සසුනට පැවතී තිබෙනා වූ ව්‍යාපෘතියක් නේද මේ? මිනිස් සමාජයේ මිනිස් සිත් තුළ ක්‍රියාත්මක කරන්න ඕන ව්‍යාපෘතියක්. ලෝභ දේශ මොහ කිරීමෙන් දුකටපත් වේ. ඒක එක ව්‍යාපෘතියක්, පෘථග්ජන ව්‍යාපෘතිය. ඒක නොකිරීමෙන් මිනිසා සැනසෙල්ලටපත් වේ. අස් කිරීමෙන්.
ඒක තථාගතයන් වහන්සේ මිනිස් සමාජයට දේශනා කර වදාළා වූ සතිමත්ව කටයුතු කරන්න ඕන සක්‍රීය ව්‍යාපෘතියක්. තේමාවක් ඇති කරගන්න. මේ බාහිර වශයෙන් ඇඳුම් මාරුවක් හරි ස්ථාන මාරුවක් හරි නෙවෙයි මේ ආගමික ජීවිතයෙන් පෙන්වන්නේ. මේ එන හැඟීම ලෝභ දේශ මොහ වලට වේදා තමා කොට අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යාමේදී මේ කියන සටන් නැති කලහ ඇති විරුද්ධවාදී ඇති වචන වලින් පහර දෙන්නා වූ පිරිස් වැඩි වෙන එක. මම උත්සාහ කළේ කුමක්ද? බුදුසමයෙන් පෙන්වනු ලබන්නා වූ ආගමික ජීවිතය. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕනෑ පිරිස් හතරක් තුළ මේ දෙපිරිස ඉන්නවා. දෙපිරිස හොඳ පිරිස බලවත් වෙන්නේ චමන්ගේ පාලනයක් ඇති වුණ දවසට. නැත්නම් අනිත් පැත්ත බලවත් වෙනවා. අපන අපට මේ පවතින තත්ත්වයන් යටතේදී අර පිරිස් බලවත් කරන්න පුළුවන් නම් ඔවුන් අටලෝදහම සම්බන්ධයෙන් ගත් කළ බාහිර සමාජයේ දක්වන ප්‍රතිචාර වෙනුවට උන් දරා ගන්න සහ එයින් කලබල නොවන පිරිසක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. අනේමයි මේ බුදු සමය තුළ මිනිසා ඇතුළතින් හදා මිනිසා පාලනය කරන බලවේගයේ දුෂ්ටකම් දුර්වල කොටගෙන හොඳ මිනිසෙක් සමාජයට දෙන්න හදන්නේ. එතකොට කයින් මිනිසෙක් දෙනවා වෙනකොට සිතිනුත් උසස් මනසක් ඇති කෙනෙක් දෙනවා. ලෙන්ගත්කම ප්‍රීතිශීලී බව ආදරය කරුණාව මෛත්‍රිය උදව් උපකාර කිරීම ආදී ඒ ක්‍රීමෙන් පවා සතුට වෙන්න පුළුවන්. එබැවින් ඔබ ඔබේ චිත්තාභ්‍යන්තරේ සමීක්ෂණ කරලා බලන්න. පරිසා වග්ගාද පරිසා සමග්ගාද කියලා. පරිසා වග්ගා ආගමික ජීවිතේට වළංගු නැහැ. ඒක ඕන කෙනෙක් ලෝකේ කරන දෙයක්. බුදුවරයෙක් පහළ වීම තුළ ලබා ගත්තා වූ කරුණ ඔස්සේ ඔබට මේවා මරා ගන්න පුළුවන් නම් මේ දුර්ගුණ ඔබ බුදුන් වෙත යන සමග්ගා පිරිසක් බවට පත් වෙනවා. ජීවිතය තුළ දුර්වලකම් මරා ගැනීම තුළින් ලබන්න තිබෙන සැනසීමක් නේද බුදු සමයෙන් පෙන්වන්නේ. ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ ආගමික ජීවිතය කියලා? මේ මෝඩකම් ටිකට අවධානය යොමු කරන්නේ නැතුව භවෝග සම්පත් ආපහු ලබන ජීවිතයක්ද? එහෙම කෙනෙකුට අදහසක් තියෙන්න පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේගේ වගාරයේ තියෙනවා යමක් ෂය වෙනවා නම් ඒකට තමයි බුදු සමයේ සංසුන් බව කියන්නේ. ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ. අනර සිනාවෙන සමගි කරන විවාද වෙන්නේ නැති පිරිසක් ඇති වෙන්නේ මේ දුර්වලකම් ටික තමා විසින් හදාගන්න මාවතකට ප්‍රවිෂ්ඨ වුණ අයට. අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබේ ලෞකික ජීවිතය සමග අධ්‍යාත්මික ජීවිතය සරු කර ගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මදේශනාවේ සදහැවර දායකත්වයේ දරා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ගත් කල අරමුණු දෙකක් පවතිනවා. 2021 නොවැම්බර් මාස 9 වෙනි දින පරලොස්සපත්වන්නට යෙදුනා වූ එච්.ඒ. විජේරත්න කෑගල්ල තලගහේ පදිංචි සිටි එච්.ඒ. විජේරත්න මහතාගේ තෙමස් පුණ්‍ය කර්මය වෙනුවෙන් ගුණානුස්මරණ ධර්ම දේශනයක් පැවැත්වීම පළවෙනි එක. දෙවෙනි එක රෝගාතුර ප්‍රතිකාර ලැබෙන සිටිනා වූ පවුලේ පුතණුවන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. මේ සඳහා දායකත්වයේ දරනු ලබන්නේ පරලොස්සපත් එච්.ඒ. විජේරත්න මහත්මයාගේ බිරිඳ වන එල්.ආර්. බිසෝමැණිකේ මහත්මිය, පුතණුවන් නිලන්ත, දියණිය සමන්ති, අජිත් බෑණනුවන්, නිල්මිණිල එළිය සහ පවුලට සම්බන්ධ ධර්මනුබුරන් සහ ඥාතීන්. එතකොට 3 මාසයකට මත්තෙන් පරලොස්සපත්වන්නට යෙදුනා එච්.ඒ. විජේරත්න මහත්මයා සහ දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්, සහෝදරයන්, ඥාතිහිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කිරීමත් පවුලට කළ මෙහෙවන් සලකා බලා ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න සැලැස්වීමත් පින් බලාපොරොත්තු වෙනවා නම් එහි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවුල්වල ජීවත් වන්නා වූ සියලු දෙනාටම උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිසත් මෙලොව ජීවිතයේ පහසුවෙන් ගත කිරීම පිණිසත් පරලොව සුගතිය පිණිසත් මෙම ධර්ම දේශනා කරවීමෙන් සහ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කුසල ධර්මයේ උපකාරී වේවා. ඔවුන්ට ලෞකික වශයෙන් යහපත් අනාගතයක් සඳහා ආශිර්වාදය.
එමෙන්ම ධර්ම දේශනය සිදු කරන ගෞරවනීය දේශකයන් වහන්සේට බොහෝ දෙනාගේ උතුම් සිත් පහදවා ධර්ම කරුණු ඉතා සරලව පහසුවෙන් තේරුම් කරවීම පිණිසත් නිදුක් නිරෝගී දීර්ඝාස ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම දානයක් දීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් මත පිහිටා තෙමසකට පෙර පරලෝසෙපත් එච්.ඒ. විජේරත්න මහත්මයා ඇතුළු පරලෝසෙපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කර ජීවිතය සුවපත් කරගෙන මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණය අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගනිත්වා. පුතුණුවන්ට ඉක්මන් සුවය ලැබේවා. පවුලේ අනිකුත් හැම දෙනාටම ධර්මාශ්‍රය කළ හැමටත් යහපත් අනාගතයක් අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී යහපතක්ම උදා කරගන්නට නිවන් මඟ හෙළි කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං